මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ආදීනවා සීවතිකාය කතමේ පංච අසුචි දුග්ගන්ධා සප්පටිබයා වාලානං අමනුස්සානං ආවාසෝ බහුනෝ ජනස්ස ආරෝදනා ඉමේකෝ භික්කවේ පංචාදීනවා සේවතිකාය. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය අහලා මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ජීවිත වෙනස් කරගන්න. ඔහේ ගලාගෙන යන පැත්තක් පේන්නේ නැතුව ඇදීගෙන යන ජීවිත බුදු කෙනෙක්ගේ ධර්මය ඇහුවට පස්සේ රේස් වෙන පැත්ත වෙනස් කරගන්නවා. අතරම කියනවා රේස් වෙන පැත්ත වෙනස් කරගන්නවා. ඒ රේස් වෙන පැත්ත වෙනස් වෙද්දී මිනිස්යාගේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මිනිස්යා හිතන රටාව වෙනස් කරනවා. නිත්‍යයි නිත්‍යයි කියලා හිතපු දේවල් අනිත්‍ය බවට දකිනවා. නිදහස් වෙනවා. සැපයි සැපයි කියලා අරමුණු කරපු පස්සෙන් පන්නපු දේවල් නේ සැප ස්වභාවයෙන් නෙමෙයි දුක්ඛිත ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා. ඒ දුක අරමුණු වෙනවා. එයා නිදහස් වෙනවා. ආත්මයි කියලා සත්පුද්ගල භාවයෙන් අල්ලන් හිටපු මම මගේ දේවල් මගේ අම්මා මගේ තාත්තා මගේ අක්කලා නංගිලා කියලා හිතාගත්තු දේවල් අනාත්ම ස්වභාවයේ පවතිනවා කියලා දකින්න පටන් ගන්නවා. මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා ටික කෙනෙක් තේරුම් ගද්දී එයාට පුළුවන් මේ දුවන ජීවිතේ දිවිල්ල නවත්ත ගන්න. දුවන ජීවිතේ දිවිල්ල නවත්ත ගන්න. ඒ දුවන ජීවිතේ දිවිල්ල නවත්තනකොට එයාට ලැබෙනවා ජීවිත සැනසීම. මොකද්ද සැනසීම? ඇයි දැන් එයා නිදහස් නැද්ද? දැන් පිටුතුල හිතන්නකෝ මම දන්නවනම් මේ ලෝකේ කවදා හරි දවසක මට මේ දේවල් දාලා යන්න වෙනවා කියලා. කීර්තිය, ප්‍රශංසාව, සැප, ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ තියෙන ආදරය, ලෙන්ගතුකම්, ආදරය පාන අය මේ හැම දිනම తాවකාලික වශයෙන් තමයි අපේ ජීවිතත් එක්ක අපි ගාව තියෙන්නේ කියලා දැනුණාට පස්සේ අපිට මේ කිසිම දෙයක් කෑ කරන්න නැතුව ගණන් ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි ගණන් ගන්න නැතුව ජීවත් වෙනකොටත් ඒ කියන්නේ බුදුරන් වහන්සේ ගාවට ඇවිල්ලා කෙනෙක් ඇහුවා බ්‍රාහ්මණයෙක් ස්වාමීනි පරලෝක ආත්ම භාවයකට යනවා නම් ඒ යන්නේ මමමද වෙන කෙනෙක්ද කියලා. බුදුරන් වහන්සේ උත්තර දුන්නේ නච්චසෝ නච අඤ්ඤෝ. උඹත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කිව්වා. නච්චසෝ නච අඤ්ඤෝ. මොකද මේ නච්චසෝ නච අඤ්ඤෝ කියලා කිව්වේ උඹත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඇයි උඹම යනවා නම් කියලා කිව්වොත් ඒක ආත්මවාදී වෙනවා. වෙන කෙනෙක් යනවා කියලා කිව්වොත් කර්මවාදී පැත්තට පොඩි බලපෑමක් එනවා. ඒ හේතුව මේ ස්වාමීනි මම නෙමෙයි නෝ යන්නේ මම කොහොම හිටියත් මොකෝ කාලා බීලා හොඳට විනෝදෙන් ඉන්නවනේ. මං කොහොම හිටියත් අනිත් අයට මොකෝ.
හැබැයි තථාගත දර්ශනයට අනුව කර්මයන්ගේ විපාක භාවයක් සකස් කරගෙන කර්ම විපාක පරිසම් විපාක දෙන්න පටන් ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කර්ම විපාක පිළිබඳව ඒ නිසා අවධානය යොමු වෙන්න නම් බණ ඇහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්න ඕනේ. ඉතින් අද දවසෙත් මේ සූදානම් වන්නේ ඒ ගැන අවධානය යොමු කරමින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ඩී.එම්. යසිරු නාමල් ජයසූරිය නිකවැරටිය මාවතගම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තාත්තා ඩී.එම්. ජයසූරිය, අම්මා බී.එම්. සෝමාවති, අයියා රොමේෂ් මදුශංක, අක්කා විහංගා සඳමාලි. විහංගා සඳමාලි පින්වන්ත අක්කත් යසිරු නාමල් ජයසූරිය කියන පින්වන්ත පුතණුවන් තමන්ගේ 23 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. හැදු වැඩු දෙමව්පියන්ටත් සහෝදර දෙදෙනාටත් ධර්ම අවබෝධය පිණිස පවුලේ සියලු දෙනාටම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් බොහොම වටිනා කාරණාවක් මේ තරුණ දරුවෙක් තමන්ගේ ස්වකීය ජන්මදිනය සිහිපත් කරගෙන මේ වැනි පින්කමක් සිද්ධ කිරීම සැබවින්ම ප්‍රශංසනීය කළ යුතුයි. මොකද ගොඩාක් මිනිසුන් තමන්ගේ ජීවිත අනිත් පැත්තට යොමු කරගන්න කාලයක මේ වගේ තරුණ දරුවන්ට බණපදයක් අහන්න බණපදයක් කියවන්න හිත වෙනවා කියන්නෙම ඒක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පෙරලියක්මයි. නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාවෙන් අනතුරුව තබමින් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මම කියවනේ අර අපිට හොයාගන්න ලැබෙන පරලෝක ජීවිතය කියලා එකක් ගැන. එනිසා පරලෝක ජීවිතය අනාථ කරගන්න යන සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ ජීවිතෙත් අවසාන භාගයේදී දැන් කෙනෙක්ට අපි හිතමු කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ට ආක්‍රෝෂ පරිභව කරනවා. ජීවිතේ ව්‍යාධි වලටපත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ජීවිතේ ව්‍යාධි වලටපත් වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ පරිභව කිරීම ඇතුළේ සිල්වත් ගුණවත් තමන්ගේ අවසාන කාලේ ඊටාම ප්‍රබල ව්‍යාධි වලට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න වෙනවා කියලා තියෙනවා. මේ අක්කෝසක වර්ගවල වගේ තැන්වලදී සඳහන් කරලා තියෙන අංගුත්තර පංචක නිපාතය ගත්තාම. හොඳයි කියාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තමයි ධර්ම දේශනාවට මාතෘකාවක් කළේ. සීවතිකාය සොහොන. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සොහොන් වගේ. සමහරු මලමිනි වගේ. ඉතින් මම මේ දේශනාව කරලා ඉවර වෙනකොට ඔබට තේරි ඔබ මලමිනියක්ද? ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද කියලා. සමහරු සොහොන් වගේ. ඇවිදින මලකඳන් වගේ කියලා අපි කියන්නේ. එහෙම කියන්නේ නිකන් අයලි මැලි වෙලා එන අයටනේ අපි කියන අපෝ අර ඇවිදින මලකඳක් එනවා වගේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ නිර්ණය අනුව සොහනකට ආවේනික වූ ලක්ෂණ සහිත පුද්ගලයෙක් ඉන්නවා. සොහනට මොනවද තියෙන්නේ? සොහනේ තියෙනවා සොහනේ අසූචි තියෙනවා. සොහනේ තියෙන ජරාවනේ. ඒකත් තමයි පළවෙනිය. තමන් ගාව අසූචි තියෙනවා නම් මේ අසූචි කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දෙක සොහන බය සහිතයි. සොහනේ බය නැද්ද? සොහනේ බයයි. ප්‍රතිභය සහිතයි. එතකොට මේ සොහන දුර්ගන්ධයි. සොහනට ගියාම දුර්ගන්ධයි. මිනි පිච්චෙන ගඳ එනවා. ඊට පස්සේ බල්ලු මිමිලි කාලා ගිය ගඳ එනවා. එටකටු වල මස් වල හං වල මේ හැම ගඳම එනවා සොහනේදී. ඒ සොහන කියන්නේ ඡණ්ඩ අමනුෂ්‍යයන්ට නිවසක්. සොහන කියන්නේ ඡණ්ඩ අමනුෂ්‍යයන්ට නිවසක්. අවසානයක සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් අඬනවා. සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් මොකද කරන්නේ? අඬනවනේ නේ. සොහනට ඇවිල්ලා ගොඩාක් දෙනෙක්ට අඬන්න වෙනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ උපමා භාවිතේ. එකක් අසුචි සහිතයි. අනිත් එක දුර්ගන්ධයි. අනිත් එක පටිභය සහිතයි. අනිත් එක අමනුෂ්‍යයන්ට ආවාසයි. අනිත් එක සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් අඬනවා. මේ ලක්ෂණ පහම මිනිහෙක් ගාව තියෙනවා. සමහර මිනිස්සු ගාව තියෙනවා. ඒ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ උපමා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වුන් සොහනවල් වගේ. සොහනට සමාන මිනිස්සු. ඔබ මලකඳක්ද නැද්ද කියන එක දැන් ඔබ තීරණය කරන්න. කෙනෙක් ගාව අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙනවා නම්
මොනවාද? අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම. අපි මේක දස අකුසලයේ පැත්තෙන් තියලා ගත්තොත් සාමාන්‍ය මේ දොරටු වශයෙන් මේවා වෙනස් වෙනවා. දොරටු වශයෙන් වෙනස් වෙනවා. එක එක විදිහට මේක වෙනස් වීම තියෙනවා. දැන් කාය කර්ම, වචී කර්ම වෙන අවස්ථාවක් තියෙනවා. බොරුවක් අතින් කිව්වොත් ඒක බොරුව සාමාන්‍යයෙන් බොරුව සිද්ධ වෙන්නේ වාක් කර්ම වලින්. මෙතනදී බොරුව යනවා කෙලින්ම කාය කර්මී. කාය දොරටුවෙන් බොරුවක් සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. එහෙම තියෙනවා අභිධර්මයේ පොඩි ප්‍රභේදයක්. එච්චර ඕනේ අපි නිකන් සරලව හිතමු. ඔතනදී කාය කර්ම කියන ගොඩට ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිච්ඡාචාරය කියන එක අයිති. කාය කර්ම අපිරිසුදු කාය කර්ම. ප්‍රාණඝාතය කරනවා නම්, අදත්තාදානය කරනවා නම්, කාම මිච්ඡාචාරය කරනවා නම් ඔවුන් අපිරිසුදු කාය කර්මයට අයිති. අපිරිසුදු වාක් කර්මය බොරු කියනවා නම්, විශේෂයෙන්ම මහා සාවද්‍ය බොරු. අල්ප සාවද්‍ය බොරුත් ඉතින් බොරු තමයි. මේ මහා සාවද්‍ය බොරු තමයි මෙතනදී භයානක. මහා සාවද්‍ය බොරු කියලා කියන්නේ උසාවි වල බොරු කීම්, නොදැක්ක දේවල් දැක්කා කීම්. අන්න ඒ වගේ මහා සාවද්‍යයි. දැන් අල්ප සාවද්‍ය බොරුත් තියෙනවා. අපි හිතමු කෙනෙක්ව පන්සල් එක්ක යන්න. මේ ඔයාට හාමුදුරුවෝ එන්න කිව්වනේ. බොරුවක් නේ. හැබැයි ඒවා මහා සාවද්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඒවා හොඳයිද? නෑ නෑ ඒවා හොඳ නෑ. ඒවට පාවිච්චි කරන්න ඕනේ සම්‍යක් ප්‍රයෝග. බොරු නෙමෙයි මං කියලා දෙන්නම්. මොනවාද? සම්‍යක් ප්‍රයෝග. ඊට කෙනෙක් පිසුනා වාච කරනවා නම්, පරුසා වාච කියනවා නම්, සම්ප්‍රප්පලාප දොඩනවා නම්, පිසුනා වාච, පරුසා වාච. මේ පරුස වචන කෙනෙක්ගේ හිත රෙදෙන වචන භාවිතයනේ. ඒවා කරන්න හොඳ නෑ. සම්ප්‍රප්පලාපා කියන්නේ හිස් වචන භාවිතය. ඒවා එක එක්කෙනාට වෙනස්. දැන් භික්ෂුවකට නම් හිස් වචන භාවිතයට රාජ්‍ය පරිපාලනය පිළිබඳව කතා කිරීමත් යන. අපි විතර ඉඳන් අයියෝ මෙහෙමයි අරක පාලනය කරන්න ඕනේ මෙහෙමයි වැඩක් නැහැ. හැබැයි රාජ්‍ය පරිපාලකයෙක්ට ඒක හිස් කතාවක් නෙමෙයි. මෙහෙමයි ලෝටත් මෙලෝටත් නැති අර්ථයෙන් හිස් කතාවක් තමයි. නමුත් එයාගේ උක්ත එයා කතා කරන්නේ දැන් අපි හිතමුකෝ දැහැමින් රට කරන කෙනෙක් රාජ්‍ය පාලනය කතා කරනවා කියලා දුටුගැමුණු රජතුමා වගේ. එතකොට ඉතින් ඒක හිස් කතාවක් වෙන්නේ නැහැ නේ. දැන් නම් ගොඩක් වෙලාවට යන්නේ හිස් කතා. එතකොට හිස් කතාවක් වෙන්නේ. මනෝ කර්ම වලට යනවා අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. පින්තුනි යම් කිසි කෙනෙක් මෙන්න මේ කියන දස කුසල කර්මයන්ගෙන් නැත්නම් අපිරිසිදු වශයෙන් වූ යම් කාය කර්මයකින් තමන්ට හිතවත්, අනුන්ට හිතවත්, ඔබේ පාර්ශවයට හිතවත් යම් කිසි කාය කර්මයකින් යුක්තයි නම් එයා අසුචි සහිත පුද්ගලයෙක්. එයා හොරෙන් කරනවා වෙන්න පුළුවන්. කට්ටියට පේන්න කරනවා වෙන්න පුළුවන්. දැන් කට්ටියට පේන්න කරොත් පින්වතුනි ඕක ලැජ්ජයිනේ. ඒ නිසා ලැජ්ජී භික්ෂුව මොකද කරන්නේ? ලැජ්ජිය අලැජ්ජිය කියලා දෙන්නෙක් ඉන්නවා. අලැජ්ජියට එහෙම දැනක් නොතනක් නෑ. එයා අනේ කට්ටිය වලා හිටිය මට මොකෝ කියලා එළියට. ඒ අලැජ්ජී භික්ෂුව වැඩක් නෑ. එතකොට හිරියොත්ප්පනේනේ. හිරියොත්ප්පන. ලැජ්ජී භික්ෂුව වරදක් කරත් ලැජ්ජා තමයි ශාසනය රකින්නේ. ලැජ්ජාව තියෙනවා නම් එයා සිල්වත් ගුණවත් ගාන්ට දාලා උපස්ථාන කරන්න පුළුවන්. කතාවක් තියෙනක රජ කෙනෙක් තමන්ගේ ඇමතිව යවුවලු ස්වාමීන් වහන්සේ නමක් එක්කන් එන්න දානයක් දෙන්න කියලා. ස්වාමීන් වහන්සේලා අඩුයිලු. යනකොට එක හාමුදුරුවෝ කෙනෙක් බිලි බබා ඉන්නවලු. ඒ කාලේ. බිලි බානවා. ඇමති ආපහු හැරලා ගිහලා කෝලු ස්වාමීනි එකම භික්ෂුවයි දැක්කේ ඒකවත් ගේන්න සුදුසු නැහැ කිව්වලු. ඇයි? බිලි බබා හිටියේ කිව්වලු. බිලි බබා ඉඳලා උඹව දැක්කම මොකද කරේ කියලා ඇහුවලු. මාව දැකලා බිලි පිට හංග ගත්තා කිව්වලු. එක්කන් එන්න ලැජ්ජාව තියෙනවා කිව්වලු. ලැජ්ජාව තියෙනවා නම් ලැජ්ජී භික්ෂුව දන්නවා ශාසනය රකින්න. ලැජ්ජී වරදට බයයි, වරදට ලැජ්ජයි. වරද කරත් ඒක එළියට ඇවිල්ලා ප්‍රසිද්ධිය කරන්නේ. අන්න ඒක භික්ෂුව ගාව තියෙන ගුණයක්. දුස්සීල භික්ෂුව ගාව තියෙන ගුණ තියෙනවා. දුස්සීල භික්ෂුව ගාව තියෙන ගුණ 10ක් තියෙනවා. අඩාණ්ඩ හරි ශාසනයට වෙලා ඉද්දි දුස්සීල භික්ෂුව ගාව ගිහියෙක්ට වඩා තියෙන ගුණ. ගිහියට පින්වතුනි ලැජ්ජාව නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්න
බාර් එකක් ගාවට ගියාම හාමුදුරුවරු පොලිමේ නෑනේ. හැබැයි ගිහියෝ ඉන්නේ ඔය ලැජ්ජාවක් තියෙනවා නම් මොම් පොලිමේ ඉන්නේ. හාමුදුරුවෝ අපිටම කෙනෙක් ස්වාමීන් වහන්සේලා මත්පැන් බිව්වමයි කියලා. නිකන් උපමාවක් කියන්නේ හරියට. හැබැයි බාර් එකේ පොලිමේ ඉඳලා ගන්න නෑනේ. රෙස්ටුරන්ට් වලට ගියාම කවදාවත් ඔයගොල්ලෝ හාමුදුරුවෝ කෙනෙක් දැකලා තියෙනවද? ලැජ්ජයි. දැන් ඔයගොල්ලෝ බිව්වොත් එහෙම ඔයගොල්ලෝ කාපු බීපු තැන් වලදී ඔක්කොම අර බෝතල් ටිකක් දාලා කීපු ඒවත් දාලා යන්නේ. හාමුදුරුවෝ කෙනෙක් එහෙම නෑ. ඒ කියන්නේ බීල වල දාලා යන්න කියලා නෙමෙයි. ලැජ්ජාව තියෙනවා. අන්නේ ලැජ්ජාව තියෙන ලැජ්ජිය ශාසනය රකින්න. දැන් දැක්කද? ඒක තමයි ලැජ්ජිය වෙනස. ගිහියත්තු ගාව ලැජ්ජාව නැහැ. අපායයි අපාය දහක ගියත් මට කමක් නැහැ. ලැජ්ජාව නැහැ. හාමුදුරුවෝ කෙනෙක් එහෙම නැහැ. ලැජ්ජාව ටිකක් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ගාව තනියම හෝ එතන ඒක වෙක් කියනවා. තනියම හෝ Taman තුල යම් අපිරිසුදු කාය කර්මයක් වෙනකොට ඒක Tamanට චෝදනා කරනවානේ. සීල විපත්‍යාදීනව සූත්‍රය බලන්න සීල විපත්‍යාදීන Tamanට චෝදනා කරන්නේ ආත්මීය චෝදනාව කියන එක තියෙනවානේ. ලෝකේ බයවල් හතරක් තියෙනවා. ආත්ම බය, රාජ බය, දණ්ඩ බය, අපාය බය. දුගති බය, පරලෝක ජීවිතයට බය. මේ හතරෙන් මොහකට හරි බය වෙනවනම් ප්‍රමාණවත්. හැබැයි මේ අන්න බලන්න එතන තියෙනනේ රාජ බය, දණ්ඩ බය කියලා එක. දඬුවමට බය කියලා එකත් ශාසනයේ ලෝකේ තියෙනවා බයක්. ඒ නිසා ආත්මීය චෝදනාවේ නැති අලජ්ජිය පාලනය කරන්න නම් නීති සම්පාදනය කිරීම කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තිබ්බනේ විනයට දැම්මේ නීතිනේ. විනයට දැම්මේ මොනවද? විනයට දැම්මේ නීතිනේ භාග්‍යතුන් වහන්සේ විසින්. රාජ බය, දණ්ඩ බය කියන ඒවාත් භික්ෂුවකට තියෙන්න ඕනි. නැත්තම් දැන් හිතන්න මම මිනිහක් මරනවා. මම පරාජිකා විතර නෙවෙන්නේ. මට සාමනීර විත හැකිනේ. සුද්දෙක් වගේ මේ සාසනෙ. ඉන්න පුළුවන්. හැබැයි අපි දැන් මිනිහක් නොමරන්න තව හේතුවකුත් තියෙනවා. ඒ තමයි අපි දන්නවා හාමුදුරුවෝ කෙනෙක් කියලා එකක් නේ. මිනිහෙන් මරුවොත් මෙහෙන් නම් පරාජිකා විතරක් වෙයි අරහෙන් හිරේ යන්න වෙනවා. අපි උපමාවක් කියන්නේ අපිට මිනිහ මරන්න මේ ආසාවක් නේ. එතකොට අපි දන්නවා ඒ නිසා පරාජිකාවට වගේම නීතියට බයකුත් තියෙනවා. හදීසියවත් ওই නීති තිබ්බ නැත්තම් බලා ගන්න තිබ්බ යුද්ධේ පරාජිකාවට බය කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙම පරාජිකාවට බය මිනිස්සු අද අඩුයි. මිනිහක් මරලා ගහන්න පුළුවන් නම් ගහනවා, මරන්න පුළුවන් නම් මරනවා. ඒ ගානට අද ලෝකේ ටික ටික අර මෘග සංඥා පහළ වෙවි තියෙන මෘග සංඥාව. එනිසා මෙන්න මේ අසුචි සහිත පුද්ගලයාට කිව්වා අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙනවා නම් කෙනෙක් නිතරම අනුන්ගේ සම්පත් දැකලා මටත් මේ වගේ එකක් තියෙනවා නම් කියලා හිතනවා නම්, අනුන්ට ව්‍යාපාදයක් හිතනවා නම්, මිච්ඡා දිට්ඨික කල්පනාවල ගැලිලා ඉන්නවා නම් අපිරිසිදු මනෝ කර්ම වලින් යුක්තයි. කෙනෙක් බොරු කියනවා නම් මහා සාවද්ද ලෙස විශේෂයෙන්ම ලැජ්ජ නැතුව හැමතැනම ඉඳලා කියවෙන වැරදි වචනයක් බොරුවක් ගන්නට යන්නේ නැහැ. හැබැයි බොරු කීමේ චේතනාවෙන් අනුන් රැවටීමේ චේතනාවෙන් රවටන මුවාවෙන් බොරුවක් කියලා ඒ රැවටීමෙන් ඔහු රැවටෙනවා නම් එතෙන්දි මුසාවාද කර්මපතේ සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ හිස් වචන භාවිතයේ තියෙනවා නම් වැඩක් නැති විදියට ඒකත් හානියක් වෙනවා. විශේෂයෙන්ම කාය කර්ම කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් දැන් පිටුතුනේ අපි අපේ ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවාම පැවිදි වුණත් හරි මදුරුවෙක්වත් මැරිලා නැහැ. මැරිලාමනේ. අති. වොෂ්රූම් එකට ගිහලා කෝඹියක් දැක්කත් ඌ අයින් කරගන්න පය ගාන දඟල පෙන් පාස් වෙනවා මිසක කවදාවත් S2 වහගෙන වතුර නම් දාලා නැහැ. හේතුව අපිරිසුදු කාය කර්ම අඩු වෙනවානේ. බලන්න ඒ සනීපෙන් මදිද කියලා අවුරුදු 6ක් වඳුරුවෙක්වත් මරලා නැහැ කිව්වා. ඊට කලින් නම් මරලා තියෙනවා ඇති. බලන්න සීලයෙන් ලැබෙන රැකවරණේ. අනුන්ගේ දේවල් හොරකම් කළා නැහැ. අඩුම තනපතක්වත් හොරකම් කළා නැහැ. කොහොිත හොරකම් කරන්නේ? මාන තමයි තියෙන්නේ. ඒව ඉතින් හරක්ටයිති දේවල් නෙවෙයි ස්වභාව ධර්මයටයි දේවල්.
ඒ වගේ වෙනත් ඉතින් කාය කර්ම වලට අවස්ථාවේ දෙන්නේ නැහෙනේ. කෙසේ නමුත් මෙන්න මේ අසුචි වලින් කෙනෙක් යුක්තයි නම් කෙනෙක් හොරාට හරි තමා ගාව මේ කෙලෙස් ධර්ම ක්‍රියාත්මක කරනවා නම් ඒ අසුචි වලින් යුක්තයි. අසුචි වලින් යුක්තයි. ඕකටම කියනවා ආම ගන්ධ සූත්‍රයේ පිලි ගඳයි. ඒගොල්ලෝ පිලි ගඳයි කියන්නේ පිලි જાති. මොනකටද? මස් මාළු බිත්තර වලටනේ. බුද්ධ ශාසනයේ පිලි කියලා කියන්නේ ඒවට නෙමෙයි. ආම ගන්ධ. තමන් ගාව කෙලෙස් ගඳ තියෙනවා නම් මේ කෙලෙස් ගඳ තියෙනවා නම් එයා ගාව පිලි ගඳයි. කනබොන දේවල් වලින් මිනිස්සුක් ගාව ගඳ මනින්නේ නැහැ. හැමදේම කනබොන දේවල් තේ 4-5ක් ඇද්දි කටේ ගඳ ගහනවනේ. හැබැයි පිලි ගඳ යාම ගන්ධ සූත්‍රයේ බලන්න කියනවා මස් මාළු නෙමෙයි කෙනෙක් ගාව රාග, ద్వේෂ, මෝහ තියෙනවා නම් එයා පිලි ගඳ සහිතයි. හරි? අන්න එයා පින්වතුනි අසුචි සහිත කෙනෙක් අසුචි සහිත සොහන වගේමයි. ඒ මනුස්සයා සොහනක් වගේ. ඒ මනුස්සයා සොහනක් වගේ. කිසි වෙනසක් නැහැ. දෙක දුර්ගන්ධයි. දැන් සොහන කිව්වම ඔයගලන්ට ආපු සොහනේද? දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ අලුත් ගෙයක් ගන්නවා. ගෙයක් ගන්න සොහන ඉස්සරහා. බොරැල්ල කනත් ඉස්සරහා ගත්ත කියලා හිතන්න. ඉතින් බොරැල්ල කනත් ඉස්සරහා නම් ගෙවල් ගන්නම්. අපි දුමු ටිකක් ඔය ගම්මානයක කෙලවර තියෙන සොහනක් ගාවගේ. සොහන තියෙන පිටින් ගම්මානයක කෙලවරනේ. ඔය ගේ තියෙන්නේ කොයිද? කනත්ත ගාව. අපෝ කනත්ත ගාවද? අර ඒක දුර්ගන්ධයි. ඒ කියන්නේ ලාමක ශබ්දයක් පැන නගින්නේ. අපිරිසිදු කාය කර්මෙන්, අපිරිසිදු වාක් කර්මෙන්, අපිරිසිදු මනෝ කර්මෙන් යුක්ත පුද්ගලයා ගැන ලෝකේ පැන නගින්නේ කීර්ති ශබ්දයක් නෙමෙයි. ලාමක අගුණ ශබ්දයක් පැන නගින්නේ. ආපෝ ඕක මහා ලෝභයක්. මේ මූණට hina වෙලා අනේ කොහොමද කාලෙකින් දැක්කේ ඔය ඇත්තම මම ඊයේත් මතක් කරලා අරක කුණු ලෝභයක් කියලා. ඒ කියන්නේ මතක් කරේ පොසිටිව්ද නෙගටිව්ද කියලා අපි බලන්න එපා. ඒ සමහර බයින්නත් මතක් කරනවා. අනේ අපි උදෙත් මතක් කර හිටිය උදේ පළු යන්න බැනලා හිටක. ඔක මහ කුණු ලෝභයක්. බොරු කියන්නේ බොරුමයි කියන්නේ. එහෙම අපි කියන්නේ නැද්ද? හේතුව දුර්ගන්ධයක් පැතිරෙනවා. දැන් සීල සුගන්ධය. එහෙමනේ. සිල් සුවඳ දසත පැතිරෙනවනේ. ආයි මේ මලක සුවඳ පැතිරෙන්න විතර මෙතන ඉඳන් මේ මීටර් 5යි 10යි. හැබැයි අපි හිතමුකෝ තමුත්තේගම සුජාත පුත්‍රකේ සිල්වත් භික්ෂුවක් ඉන්නවා කියලා. ඒ සුවඳ පැතිරෙනව නේද රටවල් ගානක. උඩුසු ළඟට නෙමෙයි පිංගුතුනි සිල් සුවඳ හමන්නේ. සිල් සුවඳ ඊට වඩා යනවා මිනිස්සු ගාව. ඒක මිනිස්සුන්ගේ හදවතට දැනෙන එක. ගාන ප්‍රසාදයෙන් නෙමෙයි දැනෙන්නේ. හදවතට දැනෙන එක. එතකොට සිල් සුවඳ ඒ විදියට යනවා කියන්නේ අර දුර්ගුණත් ඒ විදියටම මිනිස්සු අතර කතා බහට ලක් වෙනවා. දැන් මට මතකයි ඉස්සර අපි ඥාති එක්ක ඉද්දි ඉතින් මේ ඒගොල්ලෝ කතා කරනෝනේ අරු මාර කෙනෙක්නේ ඈ කොච්චර කුණු ලෝභයක්ද මෙහිමයි ආමයි අරක කරේ මෙහිමයි කිව්වොත් කට ඇරියොත් දේශපාලනේ ඔම කියන්නේ ආ වෙනවා කතා කරන්න ගියාම යන්න එපා. සමහරු කැමති නැහැ. සමහරු එක ගමනක් යන කෝච්චිය වගේ කචබච ගා මොකක් හරි සම්ප්‍රප්පලාපයක් දොඩෝ යනවා. ඉවරයක් කරන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. හැම සමාජයකම ඉන්නවා. ඒ නිසා එයාගෙන සමාජයේ පැතිරෙන්නේ අගුණයක්, දුර්ගුණයක්. දැන් බලන්න ඔබ සොහනක්ද කියලා. ඔබ කචවචක ගා අනවශ්‍ය දේවල් නිතෝර කියෝ යන කෙනෙක් නම් ඔබ දුර්ගන්ධයක් තියෙනවා. ඔබේ කටගෙන අනිත් අය විවේචනය කරනවා. ඒ කියන්නේ අනිත් අයට ලැජ්ජ වෙන්න හදන්න එපා. තමන්ගේ කට, තමන්ගේ හිත, තමන්ගේ කය පාලනය කරගන්න. මිනිස්සු ඉස්සරහා රූකඩයක් වෙන්න එපා. මිනිස්සු ඉස්සරහා ලැජ්ජාවක් වෙන්න එපා. විහිළුකාරයෙක් වෙන්න එපා. අපේ ජීවිතයක් තියෙන අනන්තතාවයක් ගොඩනැගිච්ච. ඒ අනන්තතාවයේ ගොඩනැගිච්ච ජීවිතේ මමත්වයේ දුරු කරන ප්‍රතිපදාවක ඉන්නවා නම් පිරිසිදු කාය කර්ම, පිරිසිදු වාක් කර්ම, පිරිසිදු මනෝ කර්ම තමන් ගාවට එනවා. ඒ මිනිස්සු ගැන ලෝකෙ පැතිරෙන යහපත් ප්‍රතිපදාවක් අනේ දැක්කත් ඇති. උදේ පාන්දර දැක්කාමත් බඩ පිරෙනවා. පෙර පිනක් නිසාමයි ඔබ වහන්සේව දැක්කේ. පෙර පිනක් නිසාමයි ඔබ වහන්සේට වැන්දේ. එහෙම මිනිස්සු කියන්නේ ඇයි? ඔබ වහන්සේට කතා කරන්න ලැබීමත් ලොකු දෙයක්. සමහරුන්ට කතා කරාම අඬනවා මගේ ස්වාමීනි වචනයක් කතා කරන්න ලැබිච්ච එක ඇති මට. ඇයි අනිත් මිනිස්සුන්ට තමන්ව මතක් වෙද්දි මම හැමතිස්සෙම කල්පනා කරපු දෙයක්.
අනිත් අයට මාව මතක් වෙද්දි මම විහිළුකාරයෙක් කියලා මතක් වෙන්න බෑ. අනිත් අයට මාව මතක් වෙද්දි මම අර සමාජයෙන් කොන් වෙච්ච චරිතයක් බවට පත් වෙන්න බෑ. අනිත් අයට මාව මතක් වෙද්දි අත් දෙක එකතු වෙන සයිස් එකට අපි ඉන්න ඕනේ. තවත් මිනිස්සෙක්ට පින්තූරයක් ඉස්සරහා පහනක් පත්තු කරලා ආශිර්වාදයක් කරන්න පුළුවන් ගානට අපි ඉන්න ඕනේ. ඒක ඔබ දකින්න නැතිනේ. දැන් හදිසියවත් ඔය අපි අසනීප වෙච්ච වෙලාවක හරි ගොඩක් අය ඉතින් මේක දැනගන්නවනේ. ඇත්තටම ඉස්පිරිතාලයකට ගියත් ඉස්පිරිතාලෙන් කවුරු හරි මේක දකින්නවානේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අසනීප වෙලා කියලා. ඔන්න කොයි හරි ලියනවා. දැන් ලියුවට පස්සේ කාට හරි කියනවා. කිව්වට පස්සේ කෝල් 1000ක් විතර එනවා ඉවරයක් නෑ. ඉතින් මොකද කරන්නේ? ආනේ මෙහෙමයි ටික දවසකට කතා කරන්න එපා මෙහෙමයි කියලා අපි පොඩි නෝට් එකක් තියෙනවා. එහෙමනේ ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ. හෝ වෙන කවුරු හරි තියෙනවා. දැන් තිබ්බට පස්සේ ඕකට ආශිර්වාද කරන මිනිස්සු වෙනයි. හැබැයි අපි හිතමු කොයි හරි මේ ලෝකෙට මෙලෝ වැඩක් කරපු නැති ජඩ දේශපාලකයෙක් කරනවා කියලා. උදාහරණයක්. එතකොට නිවන් සුව පැතුවත් ඒක හදවතින් නෙමෙයිනේ පතන්නේ. අර අපිට ඉතින් මරුණාම කවුරුත් එකයි කියලා පෙන්වන්න. එහෙම කරනවා මිසක් හදවතින් පතන්නේ. එකයි සෝමහාමුදුරුවන්ගේ මිනිහ පුච්චන වෙලාවේ ලක්ෂ ගාණක් සෙනගාවේ. ඒ තමයි ගුණය. දැන් ඉන්නේ නිකන් ආයතනීය නමට. මිනිස්සු ගුණය කියන එක දකින්න ඕනේ. ගුණයට පින්වතුනි මිනිස්සු එකතු වෙනවා. සමහර මලගවල් වල මුළු ගම් 7-8කින් මිනිස්සු එකතු වෙනවා බර ගාන. හේතුව ඒ මිනිස්සුන්ට මිනිස්සු ඉඳලා තියෙනවා. අන්න එහෙම චරිතයක් බවට පත් වෙනවා විනා. සමාජයේ දුර්ගන්ධයක් අපෝක මැරිච් එකමයි හොඳ හිටියට අපි යන් ওই මලගෙදර ගිහලා මොනවානි කාලා හරි එමු එච්චර තමයි. ඇවිල්ලා හදවතින් අර මිනිස්සයා ගැන ಗುಣ හිතන්න බෑ. ඇත්තටම දැන් අපිට තියෙනවනේ මට එහෙම තියෙනවා. මගේ ජීවිතේ බෙදා ගැනීම නෙමෙයි මිම්මක් නෙමෙයි. හැබැයි සමහරව මතක් වෙද්දි මට හිතෙනවා අයියෝ ඉතින් හැටියක් කියලා පොල්මොන්ඩිසෝරි දරුවා වගේ. කියන දේ තේරෙන්නේ. උන්දලා කතා කරන එක උන්දලා දන්නේ නැහැ මොකද්ද කියලා. කතා කරන එකේ සීමාවක් නැහැ. කට ඇරියොත් පලාතක් ඉවරයි. වහන් ඉන්නකම් පුදුම ඩීසන්. වහන් ඉන්නකම් පුදුම හොඳයි කියන්නේ අපිට වඳින්න හිතෙන. කට ඇරිය ගමන් ඉවරයි. 17 එක කැඩුවා වගේ මුළු ඔක්කොම දුර්ගන්ධ. ඉඳලා කතා කරොත් ඉවරයි. සමහර මිනිස්සු ඉන්නවා. එතකොට සමහර මිනිස්සු ඈතින් දැක්කම පින්තූරකින් දැක්කම අනේ සාදු ළඟට ගිහලා ඇසුරු කරලා බැලුවාම අපරිසුදු කාය කර්ම. සමහරු බණ කියනවා ඔන්න මෙන්න නිවන් දකින්න. ළඟට ගිහලා ඇසුරු කරලා බැලුවාම ඇතුලේ කුණු, ඉරිසියාකම්, කුහකකම්, ලෝභකම්, මච්චරි මසුරුකම්, කුහකකම්, ලපන, නේමිත්තක, ආජීව අපරිසුදු ඔක්කොම තියෙනවා. ගොඩක් භික්ෂු සංස්ථාවන් පවා ඇදගෙන වැටෙන්න ඒව හේතුවක් වුණා. ඇයි? තමන්ගේ ආයතනයට තැන නැති වෙයි. හිතන්න. තමන්ගේ ආයතනයට තැන නැති වෙයි. තවත් භික්ෂු සංස්ථාවක් ප්‍රතිබල සම්පන්නව ගොඩනැගුණොත් අන්න ඒ බය මිනිස්සුන්ට තියෙනවා. අපි එමරි කම්පැනිය සබන් කම්පැනිය හොඳට ඉන්නවා. තව සබන් කම්පැනිය දියුණු වේගෙන එනවා. මේ සබන් කම්පැනිය මොකද කරන්නේ? දෙන්න එක්ක සල්ලි වලට අරගෙන අර සබන් ගාලා පිළිකා හැදුණා කියලා දානවා ඉස්පිරිතාලෙට. ඒ කම්පැනි අතර සාමාන්‍ය මිනිස්සු අතර තියෙන තරංගේ. ඕකම ඒ පෘථග්ජනිය මහණුනාට පස්සේ තම තමන්ගේ ආයතන ගොඩනගන්නත් ඕකම ගේනවා. ඕකම ගේනවා. හැබැයි භික්ෂු ශාසනය එහෙම නැහැ. මේ වැඩේ ඉන්න සෙනසුන සතර දිගින් වඩින මහා සංඝයාට විවෘත සෙනසුනක් ඉන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය වෙන්නේ නීති රාමුවත් එක්ක සෙනසුනේ පවතින. ඒ නීති රාමුවට අනුගතයි නම් ඕන කෙනෙකුට ඉත හැකි. නීති රාමුවට පිට නම් යත හැකි. ඒක ශාසනයේ එහෙම තියෙනවනේ සමහර දැන් බුදුරණන් වහන්සේ උනත් පනවල තියෙන යම් තැනක උපෝසතේ යම් දිනයක කරනවා නම් ඒ දිනයට එතන උපෝසතේ කරන්නේ. එහෙම දක්වලා තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ දුර්ගුණයක් සමාජය ඇතුලේ මෙහෙමයි.
දැන් මෙහෙම සමහර හොඳ කරන මිනිස්සුන්ගේ දුර්ගුණ පැතිරෙනවනේ. ඒ දුර්ගුණ නෙමෙයි. ඒක ඇවිල්ලා දකින්න කෙනාගේ අඥානකම. තමන් හැබැයි කල්පනා කරනෝනේ මා කරන දේ හදවතට එකඟයිද ධර්මයට එකඟයිද? එකක් තමන්ට එකඟ වෙන්න ඕනේ. පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං. පච්චවෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බං. ඇයි දෙයක් කරන්න කලින් හිතන්න කියනවා. දැන් සමහරු දේවල් කරලා ඉවර වෙලා කියනවා අනේ හිතන්නේ නැතුව කරේ. එහෙම මේ බබාලා වෙන්න පුළුවන් සාසනයක් නෙමෙයි මේක. හිතන්නේ නැතුව කරේ කියන්නේ මොකද්ද? හිතලා කරන්න ඕනේ මිනිස්සෙක් වුණාම. මේකතරි අපි එහෙමයි. දැන් මම මෙතනට ඇවිල්ලා බණ ටික කියලා අනේ මට හිතන්නේ නැතුව කියවුනේ. ඕගොල්ලෝ සමාව දෙනවද? මේ හිතලා කියන්නේ. හිතන්නේ නැතුව කියන්නේ. කිව යුත්තේ මොකද්ද? නොකිව යුත්තේ මොකද්ද කියලා අපි දන්නවා. මෙතන ඉඳන් දානශාලාවට ගියොත් යන්න ඕනේ වේගය මොකද්ද? තියන්න ඕනේ අඩිය කොහමද? සිවුර පොරවලද යන්නේ? පටිය දාගෙන මෙතනින් එළියට යනවා නම් පටිය දාගන්න ඕනේ අපි අඳනයට. ආරණ්‍යෙන් එළියට යනවා නම් දැන් මේ වස් කාලේ සචේමේ කෝචි අන්තරායෝන භවිස්සති සත්ත අබ්බන්තරේ පුනනිවත්තිස්සාමි කියලා සතිකරණෙන් යන්න ඕනේ. අනේ හිතන්නේ නැතුව ආවේ වස් කැඩෙන්න එපා. ඒව නෑ. හිතලා යන්න ඕනේ. සචේමේ කෝචි අන්තරායෝන භවෙය සත්ත අබ්බන්තරේ පුනනිවත්තිස්සාමි. එහෙම හිතලා යන්න ඕනේ. හිතලා නොගියොත් රැයක් එලි කළොත් වස් කැඩෙනවා. අනේ හිතන්නේ නැතුව ආවේ. මට මේ වැඩ වැඩි වුණා බණක් කියන්න ආවේ හිතන්න බැරි වුණා. ඒවට no chance. හිතලා යන්න ඕනේ. වස් කාලේ ඉවරුණාට පස්සේ කටිනානිසංසත් ඉවරුණාට පස්සේ 12න් පස්සේ එළියට යනවා නම් විකාලේ ගාම පවේශන කියලා සිකපදයක් තියෙනවා. විකාලේ ගම්බදිනවා නම් වටපිට උපසම්පදා භික්ෂුවක් පේන්න ඉන්නවා නම් අහලා යන්න ඕනේ. අහලා හරි කියලා හරි ආරෝචනය කරන්න ස්වාමීනි මම විකාලේ ගම්බදිනවා. ආයස්ම ගිහින් එන්නම් කියලා හරි යන්න ඕනේ. ආරාධනාවක් සහිතව යන්න ඕනේ. දැන් අපි හිතමු මට සනීප නැති වුණා. අපේ කැපකරු මල්ලිලා මේව දන්නවා. සනීප නැති වෙනකොට ස්වාමීනි බෙහෙත් ගන්න යන්න ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාව ඔස්සේ අපිට යන්න පුළුවන්. ආනේ හිතන්න බැරි වුණා. ඒව කතන්දර. මිනිස්සෙක් වුණාම හිතලා වැඩ කරන්න ඕනේ. එච්චර හිතුවේ නැහැ. එහෙම කියන්න බෑ. එච්චර හිතන්න ඕනේ මම ඊළඟට කරන්න යන වැඩේ පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං. කරන්න කලින් හිතන්න මම මේක කොහොමද කරන්නේ? මේ කරන එකෙන් මට අනර්ථයක්ද? වටපිට ඉන්න අයට අනර්ථයක්ද? ශාසනයට අනර්ථයක්ද? ලැජ්ජාවක්ද? විහිළුවක්ද? ඒව කරන්න එපා. මම මේ ශාසනයේ පැත්තෙන් කියන්නේ ගිහි පින්වතුන්ලට මේක ගලප ගන්න. හොඳට හිතලා බලලා කටයුතු කරන්න. හොඳට හිතලා බලලා කටයුතු කරන්න. නොහිත කටයුතු කරන්න. එතකොට දුර්ගුණයක් පැතිරෙනවා. දුර්ගන්ධයක් පැතිරෙනවා. ඒ දුර්ගන්ධය හරි ගඳයි. අපි කැමති නෑ. මම නම් කැමති නෑ. පුද්ගලිකව ඒ වගේ පුද්ගලයෝ අර අසේවනාච බාලාණන් කියලා තියෙනවනේ. පීඩ වෙනවා. පීඩ වෙනවා කියන්නේ දැන් මේ බණ ටික කියදී ඒගොල්ලන්ව කපලා කියන්නේ නෑනේ. මේ බණ ටික ඒගොල්ලන්ටත් කියනවා. මේ කියන්නේ ඒගොල්ලන්ට. හැබැයි ඇසුරට නම් ප්‍රිය නෑ. බුදුරජාණන් වහන්සේත් එහෙම කරානේ නේ අර සංඝයාගේ අර්බුදය ආපු වෙලාව දාලා ගියා නේ යන්නේ කැලේට. ගිහිල්ලා ඉඳලා ආව ටික කාලයක් නේ. ඊට නාගිත කියලා සූත්‍රයක් තියෙනවා. නාගිත සූත්‍රය අංගුත්තර පංචක නිපාතේ තියෙන්නේ. මිනිස්සුන්ගේ සද්දයක් ඇහෙනවා. නාගිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි අර කට්ටියක් ඇවිල්ලා ඉන්නවා පිරිකර එහෙම ගෙනල්ලා තියෙන යන්න. ඔය කතාවක් කියන්නේ. දැන් පිරිකර ටිකත් ඔබ වහන්සේ පිළිගන්නේ යන් කැම්බීම. බුදුරජාණන් නාගිත කාලා පැය 4කින් දිරවන කෑමක් ගැන බුදුරාඳුරන්ට ඔහොම කියනවාද? කාලා පැය 4කින් දිරවන කෑමකට ආස මොකද්ද කියන්නේ මේ කතාව? බුදුරජාණන්සේ ලස්සන කතාවක් කියනවා අවසානයේදී. සක්මනකට වැටිලා අසුබ භාවනාවක් කරන එක ඔය අසුචි ගොඩවල් කනවට වඩා කොච්චර හොඳද අර අප්‍රිය දේවල් දුරු කරන්න. අපි කැමති ඒ වගේ වෙර වඩන ಗುಣ දරන තමන්ව විහිළුවක් බවට පත් කරගත්තේ නැති තමන් අනිත් අය ඉස්සරහා හැසිරෙන්න දන්න මිනිස්සුන් ඇසුරු කරා. දැන් මගේ පින්වතුන් උදාහරණයක් හිතන්නකෝ. අපේ අම්මලා ඉස්සර හොඳ කතාවක් මේක මේ මට
පොඩි ස්වාමීන් වහන්සේ නමක් මතක් කරපු අපේ අම්මලා ඉස්සර කවදාවත් අම්මලාගේ ඇඳුම් එළියේ තියන්නේ නැහනේ රැට. එළියේ තියන්නේ. අපි උදාහරණයක් කියන්න. ඒක අපිට ටික කාලයකදී තේරෙනවා ඇයි අම්මා මේක කරන්නේ නැත්තේ. රැට කොච්චර මොනවා වුණත් ඇයි රෙදි ටික ගන්න. අපි හරි වහලකට නගලා ඉස්සර ගන්නවා රෙදි ටික. පුතා නගලා ගනින් කියලා. ඒතර අපි ඒ ගුණේ දකින්නවනේ අම්මා තමන්ගේ කාන්තාව කියන ගුණය පරිස්සම් කරන්න මොනතරම් ආදරෙයිද කියලා. ඒතර ඒ ගුණේ තියෙන කෙනෙක්ව දැක්කම අපිට මතක් වෙනවනේ පුදුම කෙල්ලෙක් සංවර අහිංසක චාම්. ඇයි? ඒක අර ගුණවන්තකමට ඇති වෙන ගුණය ප්‍රතිගුණය. එහෙම නැතුව බුදුහාමෝ මෙන්න එක හම්බුණා අරගෙන ගිහලා බදා ගන්නවා බැලන කසාද බඳිනවා කියන කතාව නෙමෙයි. ඒක රාගය. මේක අර ගුණයට පැහැදීම. එතකොට එහෙම නැති මිනිස්සු දකින්නකොට දැන් ඉන්නෝ මෙලෝ සසරන්නේ අතු ගා ගන්න බෑනේ. මේ ගෙදරකදී වැලිකට පෑගෙනවා. ඔළුවත් හිරි වැටෙනවා අපි. ගෙදරකට ගියාම වැලිකට පෑගෙන්න බෑ. ගෙදර අතු ගෑවිලා තියෙන්න ඕනේ ගෙදර ඉන්න කාන්තාවක් ගැරි පිරිමියෙක් ගැරි අතින්. කුස්සියට ගිහිල්ලා බලනකොට දවල් කෑම ඉවුවට පස්සේ දවල් උයපු වගේ කුණු තියනවන සින්ක් එකේ අර බකට් වල සමහර බත් හවසට යනකොට පිලුණු වෙලා ගඳ ගන්න ඇවිල්ලා බලනකොට අපේ දානශාලාවකට. පිරිමි ස්වාමීන් වහන්සේලා ඉන්නේ 12 වෙනකොට බත් ටික අයින් කළා දැල් ටික පීදලා සින්ක් එක හොදලා එනවා. ටැප් එකේ වජ්ජරාවනේ. කවුරු හරි ඉන්න කෙනෙක් ධම්මල අනිවාර්යෙන් අපි ඒක කරනවා. අපි එනකොට සින්ක් එක වහගත්තා කියලා ඒක බේරිල්ලක් නෙමෙයි. සමහරු අපි එනකොට සින්ක් එක වහගන්න. හිතන්නේ අපිට අපිව රවට්ටන්න නෙමෙයි. අපි මොකෝ සින්ක් එක දැකලා කියලා අපි මොනා කරන්නද? අපිට පේන්නේ නැති වෙන්න වැහුවට වැඩක් නැහැ. තමන් දුර්ගන්ධයි නම්. තමන්ගේ දුර්ගන්ධභාවය දුරු කරගන්න. සුවඳයි කියලා අපිට පෙන්වන්න එපා. මම මේ කියන්නේ මමයි කියලා කිව්වේ තර්ඩ් පාර්ටි එක. සමහරු වෙනකොට රෙදි වලින් වහනවා. නවපු නැති රෙදි මතකද ඉස්සර? රෙදි නවලා පුටු නවන්නේ නැතුව පුටු උඩ තියලා තියෙනවා. කවුරු හරි එනකොට අරගෙන ගිහලා දාන වැඳ යටට. සමහරු ලොකු රෙද්දකින් වහනවා. ලැජ්ජ වැඩ. තමන් පිරිසිදු නැහැ. තමන් පිළිවෙල නැහැ. දුර්ගන්ධයි. සමහරු කෑවහම බත්තට පොළවල් වල ඇලිලා. දුර්ගන්ධයි. ෆ්‍රිජ් එකක් කරලා බැලුවාම ඒක ඇතුලේ බුදු වම්මෝ මූදයටට ගිහලා හුස්ම ගන්නවා වගේ. ගඳයි. පිරිසිදු නැහැ. එතකොට එහෙම මම කියාගෙන ආවේ. එතකොට රැට තමන්ගේ ඇඳුම් ටික ඇතුළට ගන්න අක්කා කෙනෙක් දැක්කහම අපිට සහෝදර සහෝදරියෝ ඉන්නවා. අපිට මතක් වෙනවා නේ මේ මාර ගුණයක් නේ මේ මිනිස්සුන්ගේ තමන්ගේ දුවව පරිස්සම් කරන්න. තමන් පරිස්සම් වෙන්න. තමන්ගේ ගෙදරට අනවශ්‍ය මිනිස්සු විවිධයිනේ. මිනිස්සුන්ගේ යොමු වීම වළක්ව ගන්න. මේ අම්මලා තාත්තලා කොයිතරම් කැපකිරීමක් කරනවද? ඒවා ඒ නිසා පින්වතුනි මිනිස්සෙක් ගාව තියෙනවා. හිතලා බලලා වැඩ කරන්න ඕනේ. හිතලා බලලා. නොහිතානේ හිතන්නේ නැතුව කරේ මං හැමදේම කියන කතාව. මිනිහෙක්ට ලක්ෂ කෝටි වාරයක් හරි සමාව දෙන්න පුළුවන්. හැබැයි මිනිහෙක් ගැන විශ්වාසය ඇති වෙන්න එකපාරයි. ඒක බින්දින්න යන එක අවස්ථාවයි. සමාව දෙන්නම් කෝටි ප්‍රකෝටි වාරයක්. විශ්වාසය කියන එක කෝටි ප්‍රකෝටි වාරයක් ගොඩ නැගින්නේ. කෙනෙක් තමන් ගැන තිබ්බ විශ්වාසය බින්දෙන්නේ නැති වෙන්න වැඩ කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. විශ්වාසය කියන එක බින්ද ගන්න. සමාව නම් මොනවද? අපිව මරුවත් සමාව දෙන්න. විශ්වාසය කියන එක ගොඩ නැගින්න. ඉතින් ඒක හරි වටිනවා දුර්ගන්ධයි. ඊළඟට ප්‍රතිබය සහිතයි. ප්‍රතිබය සහිතයි කියන්නේ ගුණවන්තයෝ මෙයාගෙන් අයින් වෙනවා. ගුණවන්තයෝ අයින් වෙනවා කියන්නේ දැන් දෙවිවරු වෙන්නේ නැහැනේ සොහනකට. ඒක බය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු ගාවින් ගුණවන්ත මිනිස්සු අයින් වෙනවා. බ්ලැක් මාක් වෙනවා. ගුණවන්ත මිනිස්සුන්ගේ බ්ලැක් මාක් එකක් වදිනවා. ගුණවන්ත මිනිස්සුන්ගේ ඇසුර නැති වෙනවා. වෙන්ද ලැබිච්ච රැකවරණේ නැති වෙනවා. පිහිට නැති වෙනවා. දන් නැති වුණාට, තේරෙන්නේ නැති වුණාට එහෙම වෙනවා. දැන් සිල්වන්ත පැවිද්දෙකට එම තුල කුලයක් මොකද වෙන්නේ? යහපත් අතර හැරෙනවනේ සප්පුරුෂ සූත්‍රය බලන්න. ඊට පස්සේ බලන්න අංගුත්තර පංචක නිපාතේ තියෙනවා මේ සිල්වන්ත ශ්‍රමණියෙක් පැවිද්දට එම තුල තමන්ගේ කුලය දැන් ගිලන්පස එකක් පූජා කරද්දි මොනතරම් පිනක්ද? දැන් පිඟුතුල හිතන්නකො මං පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ ගුණවන්තකමක් දකින්න. දැක්කහම මං උන්වහන්සේට කියනවා ඇවිල්ලා මහා කමන්නේ ඔන්නේ කුටිය වතාරේ ටිකක් කරන්න.
ඒතර ඒ උන්වහන්සේගේ ගුණවන්තකමට දෙන අවස්ථාව. වත් කරන්න ලැබෙන මහ පින. විශේෂම ආචාර්ය උපාධ්‍යාය වත. ගිලන්පස එකක් පූජා කරන්න වතුර එකක් ගහන්න වතුර ටිකක් දෙන්න ඒවා ලේසි නෑ. එතකොට අපි යම්කිසි භික්ෂුවක්ව යම්කිසි විදියකින් දැකලා ටිකක් ඇසුරට හොඳ මදි වගේ ගියාම එපා වෙනවා අපිටත් කියන දෙයක් තේරෙන්නෙත් නෑ. එතකොට අපි මොකද කරන්නේ? උන්වහන්සේලාව ඇසුරෙන් දුරස් වෙනවා. කරනව නෙමෙයි. වෙනවා. දැන් දේවදත්ත දුර්ගුණ පානකොට බුදුරජාණන් වහන්සේගෙන් දේවදත්ත අයින් උනේ නැද්ද? දැන් දේවදත්තව ගන්න බුදුරජාණන් වහන්සේටත් ඕමනාව තිබ්බට දේවදත්තට එන්න අවස්ථාවක් තිබ්බේ නෑනේ. පැහැදිලිද? දේවදත්තට එන්න අවස්ථාවක් තිබ්බේ නෑ. අන්න ඒ වගේ ගුණවන්තයන්ගෙන් තොර වෙනවා මේ මිනිස්සු. සෝහන් වගේ. සෝහන් වල ගිහිල්ලා ඉන්නේ නෑ ගුණවන්තයෝ. භාවනා කරන්න විතරක් යනවා සමහරක් වෙලාවට. එච්චරයි. අන්න ඒකට කියනවා පටිබය සහිතයි, බය සහිතයි. ඒ විතරක් නෙමෙයි. ඡණ්ඩ මිනිස්යන්ට ආවාසයක්. සෝන කියන්නේ යක්කුන්ට ගයක් නේ. ඒ වගේ මේ දුර්ගුණ තියෙන මිනිස්සුන්ට එකතු වෙන්නේ කවුද? ධාතු. ඒ වගේම ඡණ්ඩ අමනුෂ්‍ය දුර්ගුණ තියෙන අපිරිසිදු එකාට එකතු වෙන්නේ අපිරිසිදු එක. නාන්නේති අය එකට එකතු වෙනවා. කන්නේති අය එකට එකතු වෙනවා. ඒ කියන්නේ ඒක සමාජ. ඒක සමාජ. ඒ හොඳට බලන්න ස්පිරිතාලිටි ගියත් එක පුටු ළඟ ඉඳගෙන ඉන්නේ පිළිකා රෝගීන් ටික එක පුටුවක. ඔයාටත් පිළිකාදා මටත් පිළිකාව. ඔයාට කුෂ්ඨයක් දාපුවා. ඔයාට මම යනවා පිළිකා රෝගී එක්කවට මට තියෙන පිළිකාර ලෙඩත් බෙදා ගන්නවා. හැමතැනම ඉතින් ඕම තමයි. ඒ කියන්නේ මේ දුර්ගුණ. කිරිබත් කන කෙනාට එකතු වෙන්නේ කිරිබත් කන අය. බත් කන කෙනාට එකතු වෙන්නේ බත් කන අය. නියපොතු කන කෙනාට එකතු වෙන්නේ නියපොතු කන අය. සමාජ ගොඩ නැගිනවා. සමාජ. societies. ඒ වගේ අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙන කෙනාට එකතු වෙන්නේ ඒ වගේම කට්ටිය. මං හැමදාම කියන කතාවක් මෙන්න මේක මතක තියාගන්න. මේක මගේ පින්වතුන්ට හරිම වටිනවා. තාම වටින එකක් මම මේ කියන්න. මේ කතාව ඊළඟ කාරණාවේ හරිම වටිනවා. එකක්. කවදාවත් තමන් එක්ක ඉන්න මිනිස්සුන්ගේ වැරදි තමන් එක්ක ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න යන්න එපා. ඒක මේ ලෝකේ තියෙන පහත්ම ගතිගුණය. තේරුණාද? දැන් හිතන්න මං ඉන්නවා මගේ ආරණ්‍ය සොයින්හස්ලා 20ක් ඉන්නවා කියලා. එතකොට අපි දැන් මම ගුරුවරයා විදිහට යමෙක්ගේ අඩුපාඩුව හදන්න මෙයාගේ මේ අඩුපාඩුව තියෙනවා අපි මේක හදමු කියලා තව දෙවෙනියක් හරි තුන්වෙනියත් එක්ක හරි හතරවෙනියත් එක්ක හරි අපි කතා කරලා උන්වහන්සේට පිළිහිට වෙනවා. හැබැයි කීයටවත් අරු දැක්කද අරුගේ හැටි හිතන් ඉන්නේ මේමයි කියලා. මට නම් එහෙම කියන්න දෙයක්වත් නැහැ. මේ සේනාසනේ ඉන්නේ වැඩිහිටි ස්වාමීන් මම මේ එහෙම කියන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒව ඉතින් පෙර පිනකට සකස් වෙන දේවල්. පොඩි අය අතර ඕවා වෙන්න පුළුවන්. වෙලා නැහැ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ A B C D කියලා හතර දෙනෙක් ඉන්නවා. A B එකතු වෙලා C ගේ වැරදි කියනවා. B C එකතු වුණාම A ගේ වැරදි කියනවා. A C එකතු වුණාම B ගේ වැරදි කියනවා. තේරුණේ? කියන්නේ මේ කුලල් කා ගන්නවා. කෙටෙනවා. ඒක මහා නරක ගුණයක්. පින්වතුනි මම කවදාවත් මම ළමයි 5 දෙනෙක් එක්ක හිටියෝ. මං කවදාවත් ඔය 4 දෙනාත් එක්කම ගිහිල්ලා ඒ 4 දෙනාගෙන් කිසිම කෙනෙක්ගේ වැරදි කතා කරන්නේ නැත. මගේ හැටි. කවුරු හරි මාත් එක්ක කතා කරන්න ආවොත් ඒව අහන් ඉන්නෙත් නැත. මේ මට වැඩක් නෑ. ඔයාට එයාගේ වරදක් තියෙනවා නම් එක්ක ඔයාට කියයි. එක්ක ඔයා සස්වාමිකයිනේ. අස්වාමික නැහැනේ. සාසනේ ගුරුවරු ඉන්නවනේ. එක්ක ඔයාගේ ගුරුවරයාට කියලා හදාගන්න. මට කියන්නේ මොකක්ද? අපිට කියන්න ඇවිල්ලා තියෙනවා. දවස් දෙකක් කොහොම කිව්වට පස්සේ ආයි කියන්න ඇවිල්ලා නැහැ. නැත්තම් ඇත්තද? ඒක තමයි මාත් දැක්කනේ නේ. ඕවා හොඳයි අර කේලම් කියන ලිඳ ළඟ නාන්න ගියා ඊපස්සේ වැඩ නැතිකොට සබන් ගන්නකොට කතා කරන ගෑනු ළමයින්ට වගේ. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. මේක ගිහි අය ගාව තියෙන තාම නරක පුරුද්ද. ඉතින් මම මේ කියන්නේ සෝහනි ගුණ සෝහනි අගුණ අපේ ජීවිතේට ගලපගන්නේ මම මේ කල්පනා කරා බුදුහාමුදුරුවෝ ඇයි මේවා මේ කියලා තියෙන්නේ. මේවා කියලා තියෙන්නේ මේවා නැතුව නිවන් දකින්න බෑ.
හිතන්න මේවා තියෙනවනම් කොහොමද ආයතනයක් ගොඩේ භික්ෂුණී සංස්ථාව කඩාගෙන වැටුනේ ඇයි? භික්ෂු සංස්ථාව නිතර නිතර කඩාගෙන වැටුනේ ඇයි? ඇයි සාසන ප්‍රතිපදාව ටික ටික පරිහානියටපත් වෙන්නේ? මිනිස්සු කේලම් කතා කරනවා. මම කාත් එක්කවත් කේලම් කතා කරලත් නැහැ. කවුරුත් මාත් එක්ක කේලම් කතා කරන්න ඇවිල්ලත් නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. හරිද? ඔයගොල්ලෝ හැමෝම එහෙම වුණොත් අන්තිමට අර කේලම් කතා කරනුන් තනියෙන් පිස්සු වගේ ගස් ගල් වලට තමයි කතා කරන්නේ. දැන් වෙලා තියෙන ඕගොල්ලෝ ඒගොල්ලන්ට උත්තේජන සපයනවා. ඒකනේ. එහෙමද? නෑ. ඉතින් මම කොහම අරගොල්ලොත් මොනවද ඉතින් ආයි දැක්කද නොදැක්කද බොරුයි එදා කද්ද විතරක් නෙමෙයි ඔයා එන්න කලිනුත් මෙහෙමයි. කේලම් වල උල්පත්. කෙලින්ම මහවැලිගගේ උල්පතවත් එහෙම ගලන්නේ. අනිත් ඒවා බෑ. බණක් කියන්නේ කොහාම කකුල් වෙවුලනවා. ගාතාවක් ඇහුවාම දන්නේ. පටිච්චසමුප්පාදේ කරුණක් ඇහුවාම දන්නේ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය දන්නේ. භාවනාවක් දන්නේ. හරිය කොහමද? අප්පයා ඔය ගෙදර ඉන්න කාලෙත් මෙහෙමයි අරගේ. මට වෙන්නේ අභිධර්මයේ මූලික කරුණු පොත කියවනවා කියලා එක එක්කෙනාගේ ජීවිත කතා කියවලා තියෙනවා. ඒ නිසා ඔය අන්ධ බාල ගුණය නම් තියාගන්න එපා. මතක තියාගෙන ඉන්න. මේවා තියෙනවා නම් නිවන් යන්න හිතන්න එපා. නිවන් නෙමෙයි යන්න වෙන්නේ පත්තු කරන්. නිවන් යන්න පුළුවන් ලයිට්. නිවන් දකින්න. නිවන් දකින්න මිනිහෙක් ගාව හැදෙන්න ඕනි ගුණයක්. මම අවසාන එක කියන්නම් ඔය ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු මේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු ඉන්නවනේ. දැන් ඕක මම මේ කිව්වට හොඳ වෙන්නේ නෑනේ. තේරෙන කෙනාට තේරිලා හැදෙනවා. නිවන් දකින්න ඕන කෙනා මේ ගුණي හදාගන්නකො භාවනා වැඩෙනවා ධානය වැඩෙනවා හැමදේම වැඩෙනවා. හැබැයි මේ ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු අන්තිමට කිව්වා සොහොන කියන්නේ අඬන තැනක්. මිනිස්සු ඇවිල්ලා සොහොනේ අඬනවා. සෝනට ඇවිල්ලා මිනිස්සු අඬනවා. මේ වගේ දුර්ගුණයේ ඇසුරේ මිනිස්සුන්ට දුක් වෙන්න වෙනවා. හරි. මේ වගේ දුර්ජනේ ඇසුරු කරන්න ලැබුණාම දැන් A B C දුර්ජනේ D ටයි E ටයි දුක් විඳින්න වෙනවා. මොකද මේකට කරන්න ඕනේ? මේකට කරන්න ඕනේ එකක් තියෙනවා පිංගුතුනි. තමන් ඒ ප්‍රශ්න වලට අත නොදා ඉන්න. හිතන්න මට කවුරු හරි කෙනෙක් බැන මෙසේජ් කරනවා. එහෙම වෙනවනේ. හොඳටම බයිනවා. දැන් බයින්නේ අනවශ්‍ය කාරණාවකට එයා පටලවගෙන. මං කරන්නේ එක දෙයයි. මං එයාට රිප්ලයි එකක් දානවා. මෙහෙමයි. මතවාදයක් පිළිබඳව කතා කරනවා දිගටම. ධර්ම මතවාදයකදී ප්‍රති මතවාද ඉදිරිපත් කිරීම අපිට කරන්න පුළුවන් ධර්මානුකූලව. ඒකේ ප්‍රශ්නයක් නෑ. එතකොට ඒගොල්ලෝ එන්නේ නෝනා මහත්තුරු භාෂාවෙන් නම් ඒකෙන් ලියනවා. යාළු භාෂාවෙන් නම් ඒකෙන් ලියනවා. තර්ක භාෂාවෙන් නම් ඒකෙන් ලියනවා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කරේ නැද්ද? කරා. මූලපරියාය සූත්‍රය අහන්න ආපු දණ්ඩපාණිට බෝ එන්නේ මේ ටයිප් එකෙන්නේ. ඉන්ඩෝ කියලා තේරෙන්නේ නැති වෙන්න බණ කිව්වා. ආපු ටයිප් එකේම යන්න. ආව වගේම දිව දික් කරලා ගියා දිව රෝල් කරලා. ඒ වගේ තැන්වලදී අපි මං නම් බොහෝ විට කරන්නේ මැසේජ් එකක් දානවා. අපි හිතමුකෝ අයියා කියලා. මේ අයියේ ඔයාගේ හිතේ දුක ඉවර වෙනකම් මට ලියන්න කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මට මේ හැලී කියෝ ගන්න වෙලාවක් නෑ. ඒ නිසා ඔයා ලියන්න මම බට බලන්න වෙලාවක් නෑ තරහ වෙන්න එපා කියලා කියන්නේ. ඒ කරලා ඇත්තටම මම මේ කියන්නේ මේ මැසේජ් එක දාපු වෙලේ ඉඳන් අර මැසේජ් එක දිගහැරලවත් බලන්න එපා. එතකොට අර හිතේ දුක යනකන් ලියනවා. අපිට තරහකුත් නැහැනේ. අපිට ප්‍රශ්නකුත් නැහැනේ. ඒ කියන්නේ සෝහනට යන්න එපා. ඒ සෝහන ඇසුරට ගියාමයි අපිට දුක. සෝහනකට ගියාම හිත නිවෙන්නේ. සෝහනකට ගියාම හිත ඇවිලෙනවා. අන්න එතනට නොයා. තමන්ගේ ජීවිතේ වගේ අයින් කරගන්න. සෝහන් නම් මෝ සෝහනක්. අපි සෝහනක් ගාවින් යන්නේ කොහමද? ඉතිපිසෝ භගවා රහත් සම්මා සම්බුද්ධෝ විචාචර. එයි සෝන් ගාලේ අපි සෝන් නෙමෙයි අපි සෝන් ගාවිදි ධර්මය කල්පනා කරනවා. සෝන් ගාවිදි කල්පනා කරන්න
අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ මේකට තමයි. පණ්ඩිතය පෛරුපාසනය කරනකොට එක බණ පදයකුත් ඇති දුෂ්ප්‍රඥයින්ගේ බණපද 1000ක් ඇහුණත් වැඩක් නැත. දුෂ්ප්‍රඥයින්ගේ බණපද නෙවෙයි දුෂ්ප්‍රඥයින්ගේ කතාබහ. මේවා කල්පනා කරලා සෝහනක් කියලා සෝහන් ගාවින් දුවන්නේ අපි. මතකද ඉස්සර සෝහන් ගාවින් දුවනවා. ඒ වගේ දුවන්න අයින් වෙන්න කටයුතු කරන්න. මේ බවවල් මතක තියාගෙන මේ සෝහන් ජීවිතයක් තමන් ගත නොකර තමනුත් සෝහනින් බේරිලා ජීවත් වෙන්න මේ දේශනාව ඔබට උපකාරයක් වේවා. පින්වතුනි මේ දේශනාව ඇතුලේ මට කියන්න ඕනි වුණේ අපිටත් මේ අඩුපාඩු තිබ්බා. නමුත් අපි මේ බුද්ධ දේශනා අහලා අපේ ජීවිත වෙනස් කරගත්තා. අපේ ජීවිත උඩු යටි කරගත්තා. ඇවිදින මලකඳන් වගේ තිබ්බ අපේ ජීවිත තවත් මිනිහෙක්ට පණ දෙන්න පුළුවන් ජීවිතයක් බවට පත් කරගත්තා. මගේ පින්වතුන්ලටත් මේ දේශනාව තවත් මිනිහෙක්ට පණ දෙන හුස්මක් වෙන්න ජීවිතයක් බවට පත් වේවා. මලකඳන් වැනි ජීවිතය අපිට තියෙනවා නම් ඒ වාගෙන් දුර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන ඩී.එම්. යසිරු නාමල් ජයසූරිය, පින්වන්ත තාත්තා ඩී.එම්. ජයසූරිය, අම්මා බී.එම්. සෝමාවති, අයියා රුමේෂ් මදුසංක, අක්කා විහංගා සඳමාලි කියන මේ සහෝදර සහෝදරියන් අම්මා තාත්තා වගේම මේ පුතා එකතු වෙලා අද දවසේ මේ පින්කම කරන්නේ 23 වෙනි ජන්මදිනය මේ පින්වන්ත පුතාගේ සිහිපත් කරගෙන ධර්ම දේශනාවට කලින් සිහිපත් කළා. තෙරුවන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධා ප්‍රඥා වැඩිවීමට මේ කටුක සංසාරයේ ධාර්මික කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීමට උතුම් වූ සත්‍ය අවබෝධ කරගන්න මේ සංසාර ගමන නවත්තන්නට හැදූ වැඩූ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ධර්ම අවබෝධය පිණිස ඥාතීන්ට පින් පිණිස 23 වෙනි ජන්මදිනය හේතු කරගෙන මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ පින්වත් පුතණුවන්ගේ මේ ජන්මදිනයට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම සදැහැතිව පැනතිව මේ කරගන්නට යෙදුණු කුසල කර්මෙන් ඔබට උතුම් ධර්ම අවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නමින් මේ පරිලව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතයේ සුවපත් වේවා. උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු සියලු දෙනාට මව් දෙමව්පිය ගුරුවර ආදී ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ උතුම් කුසල කර්මය පතන බෝධියකින් සුවසේම නිවිල යන්නට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය කරගෙන උතුම් නිවනින් නිවිල යන්නට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. එල්මින් තුමින් සුවින්